අයිබෝවන් 2021 විභාග ලියන ඔයාලට කරන 11 වෙනි පේපර් එකේ ඩිස්කෂන් එකෙන් තමයි අපි මේ හම්බ වෙන්නේ. ඒතර මේ 11 වෙනි පේපර් එක සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා මම කරන්නේ හැබැයි එකම වීඩියෝ එකකින් නෙමෙයි වීඩියෝස් දෙකක් හෝ තුනක් වගේ ප්‍රමාණයකින් අවසන් කරන. එතකොට ඒ කොටස් ටික බලලා මේ පේපර් එක කරද්දී ඔයාලා මොනවා හරි ගැටලුවක් කරා නම් ගැටලුවක් වුණා නම් තනියම කරගන්න බැරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කොතනද වැරදුනේ කියලා බලන්න බලලා අඩුපාඩු ටික හදාගන්න. මේ විදිහට අපි විභාග දක්වා වැඩි පේපර්ස් ප්‍රමාණයක් සාකච්ඡා කරගමු. හරි හැබැයි අනිවාර්යයෙන්ම ඔයාලා මේ වීඩියෝස් බලන්න කලින් පේපර් එක ලිව්වේ නැත්නම් තාම ලියලා ඉවර කරන්න. නැත්නම් අපේ ක්ලාස් එකට එන්නේ නැති සමහර අය දැන් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් වීඩියෝ එක බලන්න කලින් පල්ලෙහාන් ලින්ක් එකෙන් ඔයාලා මේකේ පේපර් එක ඩවුන්ලෝඩ් කරන එක කරලා ඊට පස්සේ මේකේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට ඔයාලා තීරි ක්ලාස් හෝ රිවිෂන් ක්ලාස් කොයි සර්ගේ ගියත් ඒ සර්ගේ වැඩ ටික කරන ගමන් මේ ක්ලාස් එකත් මේ වැඩ ටිකත් කරගෙන යන්න පුළුවන්. පේපර් එක සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න කලින් මම ඉස්සෙල්ලාම උත්තර ටික කියලා ඉන්නම්. බලන්න ඔයාලගේ උත්තර කොච්චරක් හරිද කියලා. 1ට 4 2ට 2 3ට 1 4ට 1 5ට 3 6ට 1 7ට 5 8ට 3 9ට 2 10ට 2 11ට 3 12ට 2 13ට 3 14ට 1 15ට 5 16ට 3 17ට 4 18ට 1 19ට 1 20ට 2 21ට 3 22ට 1 23ට 1 24ට 2 25ට 1 26ට 2 24ට 2 28ට 5 29ට 4 30ට 5 31ට 3 32ට 4 33ට 3 34ට 3 35ට 3 36ට 2 37ට 3 38ට 3 39ට 5 40ට 5 41ට 5 42ට 4 43ට 3 44ට 3 45ට 2 46ට 3 47ට 4 48ට 4 49ට 3 50ට 3. හරි. එහෙනම් අපි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට යමු. බලන්න පළවෙනි ප්‍රශ්نين තියෙන්නේ මාන සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් ගොඩක් කලාවට විභාගයේදී පළවෙනි බහුවර්ණීය මාන වලින් එන්නේ අවස්ථිතික ගූර්ණයේ අයවන වස්තුවකට ව්‍යාවර්ත නියතය සීවන දුන්නක් සම්බන්ධ කර ඇත. k අනු මාන නොමැති නියතයක් පිට වුණ k ට මාන නැහැ කියලා කියනවා. 2k වර්ගමූල i බෙදීම c ගේ මාන අහන්නේ. දැන් k ට මාන නැහැ සහ i ගේ c ගේ මාන අපිට ඕනනේ. i කියන්නේ මොකක්ද? අවස්ථිතික ගූර්ණය. මතක කරගන්න අවස්ථිතික ගූර්ණේ මාන මොනවද? අපි අවස්ථිතික ගූර්ණය කියලා ගන්නේ මතකෙන් ගත්තොත් සිග්මා mr වර්ගය. සියලුම අංශ වල mr වර්ග පදවල එකතුවනේ. ඒතකොට ස්කන්ධයක් වරක් දුරේ වර්ගය. එහෙනම් අමතක නම් i ගේ මාන විදියට එන්න ඕනේ ml වර්ගය. ඊළඟට c කියන්නේ ව්‍යාවර්තනීයතේ සීලු. ව්‍යාවර්තනීයතය. ඔන්න ඔය ගැලනෝමීටර් මූලධර්මයේම වල මතක් කරද්දි මතකද අර අඹුරුම් දුන්නක් දානවා. ඒකේ ව්‍යාවර්තනීයතය කියන්නේ මොකක්ද? ඒ සාමාන්‍යයෙන් අපි අර අදින හෙලික්සිය දුන්නක වගේ නම් ධෘණීයතය කියන්නේ මීටරයක නැත්නම් ඒකක දිගක් අදින්න අවශ්‍ය බලය. මීටරයට නිව්ටන් ගන්න. ඒ වගේම භ්‍රමණාකාරයෙන් තියෙන දුන්නක ව්‍යාවර්තනීයතය කියන්නේ මොකක්ද? දුන්න අරකට රේඩියනයක් කරකවන්න අවශ්‍ය කරන ව්‍යාවර්තය. රේඩියනයක් කරකවන්න අවශ්‍ය ව්‍යාවර්තය. රේඩියන් එකකට අවශ්‍ය නිව්ටන් මීටර ගන්න තමයි ව්‍යාවර්තනීයතය කියලා කියන්නේ. ඒතර ව්‍යාවර්තනීයතය එකක වෙන්නේ රේඩියනයකින් කරකවන්න අවශ්‍ය ගූර්ණයනේ. ගූර්ණය කිව්වොත් බලයක් වරක් දුරක්. බලයක් නම් m t න 2යි දුරක් නම් l නේ. බල ගූර්ණය එකක එතකොට බල ගූර්ණේ රේඩියනයට කොනෙන් බෙදන්න ඕන. හැබැයි අපි හොඳටම දන්නවා රේඩියන් කියන එකට රේඩියන් කියන එක පරිපූර්ණ රාශියක් කියලා මතක් කරගන්න. එතකම එයාට ඒකකයක් තිබුණාට මාන නැහැ. පොඩ්ඩක් මතක් කරගත්තොත් මාන පැත්තෙන් අපි හොඳටම දන්නවා
ඒකක තිබිලා මාන නැති වෙන්න පුළුවන්. හැබැයි මාන තියෙන හැම රාශියකට මේක තියෙනවා. නමුත් ඒකක තියෙන හැම රාශියකට මාන තිබිය යුතුයි කියලා කියන්න බෑ. අපි ධ්වනි තීව්‍රතා මට්ටම ගත්තොත් ස්ටෙරේඩියන් වලින් ඝන කෝණය මයින්නවා. ඝන කෝණය ගත්තොත් තල කෝණය රේඩියන් වලින් මයින්නවා. ඒව ගත්තොත් ඒ වගේ ඒකක තිබුණාට මාන නැහැනේ. ඒ නිසා මෙතන ව්‍යාවර්තනීයතේ මාන ගන්නකොට ව්‍යාවර්තය බෙදීම කෝණයක් ඉන්නේ. කෝණයට මාන නැති නිසා ඕක එන්නේ. එතකොට 2k වර්ගමූල i බෙදීම c ගේ මාන ගත්තොත් මොකක්ද එන්නේ? දෙකට මාන නැහැ. kටත් මාන නැහැ කියලා කියනවා. අවශ්‍ය ගුණ ml වර්ගය යට c කියන්නේ මොකක්ද? ml තීරණ 2 l. හැබැයි මොකද එන්නේ? මේකේ භාග බලය තියෙනවා. කොහොමද එන්නේ? වර්ගමූලය කියන්නේ භාග බලය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? m ට m කැපෙනවා. l වර්ගයට l වර්ගෙත් කැපෙනවා. තීරණ 2 t වර්ගය වෙනවා. භාග බලය ගත්තම උත්තරේ එන්නේ මොකක්ද? t කියලා එන්නේ. ඒ නිසා උත්තරය 4 වෙනි උත්තරේ තමයි ඔන්න එන්නේ. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නට එමු. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ නිරීක්ෂකයෙකුට මීටර 90ක දුරින් ධ්වනි ප්‍රභාවයක් පවතී. නිරීක්ෂකයෙකුට මීටර 90ක් දුරින් ධ්වනි ප්‍රභාවයක් තියෙනවලු. නිරීක්ෂකයා මෙතන ඉන්නවා. මේ දුර 90යිලු. එතකොට මේ ප්‍රභාවයේ නිරීක්ෂක දෙසටත් ඉවතටත් විස්තාරය මීටර 10ක් වන ලෙස සරල අනුවයි චලිතයක් වෙනවා. ඒ කියන්නේ මේක 10යි විස්තාරය. ඒකටත් 10යි. එතකොට ස්පීකරේ ළඟටම આવොත් මෙතෙන්ට. එතකොට මේ දුර 90න් 10ක් අඩු වෙලා කීයද? 80 වෙනවා. ඈතටම ගියොත් මෙතෙන්ට 90ට 10ක් එකතු වෙලා 100 වෙනවා. එතකොට ළඟදී ඉන්නකොට මෙයාට ධ්වනි තීව්‍රතාව වැඩි. ඈත ඉන්නකොට ධ්වනි තීව්‍රතාව අඩුයි. එහෙනම් අහන්නේ මේ තැන් දෙක අතර තීව්‍රතා නෙමෙයි තීව්‍රතා මට්ටම් අතර වෙනස. අතන මෙතනදී වහන්න මතක් වෙන්න ඕනේ තීර දෙකක් තියෙනවා. එකක් තමයි මතකද බලන්න සමාකාර ධ්වනි ප්‍රභාවයක් තියෙනවා නම් මතක කරගන්න මොකක්ද සමාකාර ධ්වනි ප්‍රභාවයක් කියන්නේ? හැම පැත්තටම සමානව ශබ්දයේ පැතිරී යන ධ්වනි ප්‍රභාවයක් නම් අපි කියනවා සමාකාර ධ්වනි ප්‍රභාවයක් කියලා. එයාගේ ක්ෂමතාව p නම් එතන ඉඳලා ආර්ධුනික ලක්ෂයක තීව්‍රතාව ලියන්නේ කොහොමද? p බෙදීම 4.5r වර්ගය කියලා. මොන පළවෙනි තීරික. තීව්‍රතාව හොයන්නේ කොහොමද? ඊළඟට තීව්‍රතාව අයිවන තැනක තීව්‍රතාව මට්ටම හොයන්නේ කොහොමද? තීව්‍රතාව අයිවන තැනක තීව්‍රතාව මට්ටම යන්නේ කිව්වොත් මතක් වෙන්න ඕනේ බීටා සමානයි 10යි ලඝු i බෙදීම i නෝට්. මොකද i නෝට් කියන්නේ? ශ්‍රව්‍යතා දේහලිය. i නෝට් කියන්නේ 10 ඍණ 12යි වොට් වර්ග මීටරයට. මෙතෙන්ට මොකක් හරි තීව්‍රතාවක් දාපුවම එතෙන්ට අදාළ තීව්‍රතාව මට්ටම බීටා විදිහට එනවා. i ට මොකක් හරි තීව්‍රතාවක් දාලා බීටා ගන්න පුළුවන්. දැන් ඉතින් ක්ෂමතාවත් එක්ක දුර දීලා තියෙනවා නම් මේක මෙතන දාන්න පුළුවන් නේද? ඒකට කොහොමද එන්නේ? බීටා සමානයි 10යි ලඝු p බෙදීම 4.5 r වර්ගයයි නෝට් දාන්න පුළුවන්. අනිත් වගේ දාලා මෙතනයි අතර තීව්‍රතා මට්ටමේ වෙනස අහන්නේ. එතන මේ දුර 80යි මේ දුර 100යි නේ. එහෙනම් මෙතෙන්ට දාලව බීටා 1 ගත්තොත් කීයද? 10යි ලඝු කීයද? p බෙදීම මෙයාගේ ක්ෂමතාව p කියමු. p බෙදීම 4.5 කීයද? 80 වර්ගය i නෝට්. මෙතන බීටාගේ දුර 80යි නේ. අතර ගත්තොත් මෙතන ගත්තොත් මම එක බීටා 2 කියන්නම්. හරි. මෙතන ගත්තොත් බීටා 2 කියන්නම්. ඔය වගේම ලියන්න. අහන්නේ බීටා 2යි බීටා 1 අතර වෙනස. කොහොමද ඈතට යද්දී තීව්‍රතාව අඩු වෙනවනේ. ඒ කියන්නේ තීව්‍රතාව මට්ටමත් අඩු වෙනවනේ. එතකොට එතනයි මෙතන අතර වෙනස ගන්නවා නම් අපිට බීටා 1 රින බීටා 2 ලියන්න වෙනවා. හරි. බලන්න ලියුවොත් කොහොමද එන්නේ කියලා. බීටා 1 රින බීටා 2 ලියනවා නම් මම බීටා 2ට ප්‍රකාශය ලිව්වේ නැහැ. බීටා 1 රින බීටා 2 කියන්නේ 10යි ලඝු කීයද? p බෙදීම 4.5 80 වර්ගය i නෝට් ඍණ 10යි ලඝු
p බෙදීම 4යි c වර්ගය i naught. එතකොට බීටා 1 ඉන බීටා 2 සමානයි කීයද? 10 පිටට එනවා. ලඝු වලින් ලඝු අඩු කරනවා කියන්නේ මොකද්ද? ලඝු බෙදනවා කියන එකනේ. එහෙනම් ලඝු කීයද? p බෙදීම 4යි 80 වර්ගය i naught බෙදන්න කීයෙන්ද? මේකෙන් p බෙදීම 4යි c වර්ගය i naught කීයද බෙදපුවම? p කැපෙනවා 4යි කැපෙනවා i naught කැපෙනවා. එන සුළු කරන්න බීටා 1 බීටා 2 සමානයි 10යි ලඝු කීයද? c වර්ගය උඩට එනවා 10 වර්ගය 80 වර්ගය යට හිටිනවා. ඒතර කීයද? 80 බෙදීම 100 බෙදීම 80. 1.25 වර්ගය තියෙනවා. මේ වර්ගය එනවනේ 100 බෙදීම 80 කියන්නේ 1.25 වර්ගය තියෙනවනේ. ඒ වර්ගය මුලට එනව නේද? එහෙනම් සුළු කරොත් මේ වර්ග බලය මෙතෙන් දාපු 10 වරක් දෙක 20යි ලඝු 1.25 කියලායි උත්තරේ එන්නේ. 20යි ලඝු 1.25 කියලා එන උත්තරේ දෙවෙනි උත්තරේ. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නට එමු. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා වක්‍රාකාර පතයක බයිසිකල්කරුවෙක් ගමන් ගන්නේ නියත 10ක වේගෙනු. වේගය නියතයිලු වේගය 10යිලු. එතකොට A සිට B දක්වා පාර මෙහෙම තියෙන්නේ. ඔය වගේ මෙතනදී මේ පැත්තට යනවා 10ක වේගෙන්. B වගේ තැනකට යනවා මේ පැත්තට යන්නේ 10ක වේගෙන්. එතකොට A ඉඳලා B ට යද්දි වේගය වෙනස් නොවුනට මෙතනදී මේ පැත්තට යන්නේ මෙතනදී මේ පැත්තට දිශාව අංශක 90කින් වෙනස් වෙලානේ. ඒතර වේගය නියත වුණාට චලිත දිශාව වෙනස් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රවේගය වෙනස් වෙනවා. දෛශිකයක් වෙනස් දෛශික රාශියක් වෙනස් වෙන්න විශාලත්වයම වෙනස් වෙන්න ඕනේ නැහැ. දිශාව වෙනස් වෙනවා කියන්නේ ප්‍රවේගය වෙනස් වෙනවා කියන එක. ඒතර මෙතනදී උඩට 10යි මෙතනදී වමට 10යි. ප්‍රවේග වෙනසක් තියෙනවා. ප්‍රවේග වෙනසක් තියෙනවා. ඒතර ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවොත් මොකක්ද වෙන්නේ? ප්‍රවේග වෙනසක් කාලයෙන් බෙදුවොත් වෙනවා ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ තෝරණයනේ. ඒතර මෙතනින් නම් මෙතෙන්ට යද්දි මෙයාට මොකක් හරි මධ්‍යම තෝරණයක් තිබිලා තියෙනවා. දැන් ඔය සරල අදහස වල වෘත්ත චලිතය මතක් කරගත්තොත් කේන්ද්‍ර විසාරී තෝරණය හදන්නේ මේ වගේ. වෘත්තාකාර පතයක උනත් v වේගයෙන්ම ගියොත් කේන්ද්‍රයේ පැත්තට v වර්ගයේ බෙදීම ආර කියලා තෝරණයක් හදාගන්නේ අපි. ඒ ඔප්පු කරද්දිත් මේකම තමයි. හරි. එතකොට A සිට B ට යද්දී තෝරණය කියන්නේ අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය. ඒ කියන්නේ මේ පැත්තට 10 ඍණ මේ පැත්තට 10 බෙදීම කාලය. කියලාම තියෙනවා මෙතන නම් මෙතන මීටර් 200ක් තියෙනවා. යන්නේ 10ක වේගයෙන්ලු. ඒතර මීටර් 200ක් 10ක වේගයෙන් යනවා කියන්නේ තප්පර 20ක් යනවනේ යන්න. එහෙනම් තප්පර 20න් යනවා. ඔන්න එතකොට ඒ සමානයි සුළු කරොත් මතක් කරගන්න දෛශික අඩු කරනවා. මේ දෛශිකයෙන් මේක අඩු කරනවා කියන්නේ ඔන්න හොඳට මතක තියාගන්න දෛශිකයක් අඩු කරන්න දුන්නොත් ඍණ ධන කරන්න මෙයාගේ පැත්ත මාරු කරන්න. ඍණ ධන කරන්න පැත්ත මාරු කරන්න. එච්චරයි තියෙන්නේ. ඒතර මේ දෙකේ වෙනස කියන්නේ මේ දෙකේ එකතුව. යට 20 තියෙනවා. ඒතර මේ දෙකේ එකතුව කීයද? මේට 10යි මේට 10යි තියෙනවා නම් එකතුව මේ පැත්තටනේ කීයද? 10යි මූල 2යි. ඒ නිසා උත්තරේ 10යි මූල 2 බෙදීම 20. එනසුර කරොත් මූල 2 බෙදීම 2 කියන්නේ මේ දෙක ලියුවොත් මූල 2 කියලා එකයට මූල 2යි ms ට 2. ඔන්න මෙතනින් නම් මෙතෙන් යන ගමනේදී මධ්‍යන තෝරණය ගත්තොත් එකයට මූල 2ක් කියලා එනවා. ඔය වගේම B සිට C ට යනවලු. එතකොටත් ඔය සිද්ධියම තමයි. වේගය වෙනස් වෙලා නැහැ නමුත් දිශාව අනුවකින් හැරලානේ. අර වගේමයි ප්‍රවේග වෙනස ගත්තොත් මේකෙන් මේක අඩු කරන්න අර වගේම 10 මූල 2ක් එයි. හරි. ඒ සමානයි කියලා මම මෙතනත් ගන්නම්. අවසාන ප්‍රවේගය මෙහෙට 10යි ආරම්භක ප්‍රවේගය මෙහෙට 10යි. එතන ගත වෙච්ච කාලය කීයද?
එතන මීටර 150 තියෙන්නේ. ඒතර 10ක වේගය එනවා නම් තප්පර මීටර 150ක් වෙන්න තප්පර 15නේ යන්නේ. ඔහම. ඒතර ඍණ ධන කරන්න අර පැත්තට 10ක් එකතු කරන්න. බෙදීම 15 කොහොම සුළු කරොත් එන්නේ? මේ දෙක සුළු කරොත් 10 මූල 2 එනවා. යට 15 වෙනවා. එහෙනම් පයින් කැපුවොත් 3න් 2යි මූල 2යි. 3න් 2යි මූල 2යි. ඒ නිසා උත්තරේ අවමකම ගන්න පුළුවන් 15න් 10යි මූල 2යි. මොකද උත්තරේ? උත්තරේ පළවෙනි එක ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් තේරුම් ගන්න ඕන වැදගත් මේ දේ එකම වේගයෙන් ගියා වුණත් චලිත දිශාව ටිකෙන් ටික හැරෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රවේගය වෙනස් වෙනවා. ප්‍රවේගය වෙනස් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම තෝරණයකුත් තියෙනවමයි. හරි. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නෙට එමු. හතරවෙනි ප්‍රශ්න නම් අමාරු දෙයක් නෑ. සරල දෙයක් තියෙන්නේ. මතක ඇති ඔයාලට වායු නියම ගැන ඉගෙන ගන්නකොට අපි කතා කරන දෙයක් තමයි චාල්ස්ගේ පරිමාණ නියමය. සෙල්සියස් පරිමාණය වලින් අර්ධක් වද අපි දන්නවා වායුවක තීටා උෂ්ණත්වයේ පරිමාණ ලියන්න පුළුවන් V0 වරක් එක ධන ගැමා තීටා කියලා. වායුවක සෙල්සියස් බිඳුවේදී පරිමාණ මේක නම් නියත පීඩනයේදී තීටා උෂ්ණත්වයේ පරිමාණ මෙහෙම ලියන්න පුළුවන් නේ. ඉතින් මෙතන සෙල්සියස් 50 දී දීලා 30 දී අහනවා. මෙව නම් නිකම්ම ලියන්න තියෙන්නේ. කීයද? 50 දී ගත්තොත් V50 කියලා ලියන්නම් සමානයි V0 වරක් එක ධන ගැමා වරක් 50. මෙතන 31 දාලා මෙතන 51ම හොයන්න බෑ. නේද? V0 අනිවාර්යෙන් දාන්නේ බිංදුව එක. මෙතනින් t දැම්මොත් 40 40 කියනවා. 50 දැම්මොත් 50 කියනවා. 30 දැම්මොත් 30 කියනවා. එහෙමනේ. 50 දී පරිමාව ගන්න ඕන නම් 50 දාන්න ඕන. 30 දී පරිමාව ගන්න ඕන නම් 30 දාන්න ඕන. එතන මම 1 2 බෙදුවොත් නිකම් වෙනවා V50ට V30 සමානයි V0 කැපෙනවා. එක ධන ගැමා වරක් 50 බෙදීම හරි එක ධන ගැමා වරක් 30. ඇත්තම එක දෙකෙන් බෙදුනොත් දෙක එකෙන් බෙදුනන ලේසි. හරි. දැන් V30 හර දාලා මෙයා මෙහෙට දාන්න වෙන්නේ. ඒතර කොහොමද දෙන්නේ? V30 තමයි අහන්නේ. මෙතන 1000 දාන්න එක ධන 30යි ගැමා මෙහෙට එනවා. එක ධන 50යි ගැමා යට යන උත්තරේ පළවෙනි එක. ඒක හරි ලේසි ප්‍රශ්නයක්. එහෙනම් අපි පස්වෙනි ප්‍රශ්නෙට එමු. පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ අරේ 2R සහ R බැගින් වන ඒකාකාර ඝන ගෝල දෙකක් තියෙනවා. එකම જાතිය කියන්න ඕනේ නැහැ. මොනවා හරි ගෝල දෙකක් තියෙනවා. මෙයාගේ අරය 2R. මෙතන 2R දිග දණ්ඩකුත් තියෙනවා. හරි. මෙතන මෙහෙම ගෝලෙකුත් තියෙනවා. එතකොට මෙයාගේ ස්කන්ධය M ලු 2M ලු. මෙයාගේ ස්කන්ධය M කියනවා. මේ දුර 2R මේ දුර R මේ දෙන්න මැද මෙතන තියෙනවලු තව M ස්කන්ධයක් මේ දණ්ඩ ස්කන්ධය මේකත් ඔහොම තියෙන්නේ R. එහෙනම් මේකත් R. ඔහොමනේ තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් නූලක් ගැට ගහලා එල්ලපුවම මෙන්න මේ AB කියන රේඛාව සිරස් සමග සාධන කෝණය අහන්නේ. හරි. පන්ති වලදී අපි ඕන තරම් හොඳට කතා කරලා තිනවා මේක මොකක්ද? වස්තුවක් අපි නූලකින් වගේ එල්ලපුවම ඔය පැද්දලා කියලා නවතින්නේ. මේ කොලේ වුණත් ඔහම එල්ලපුවම පැද්දලා කියලා නවතින්නේ මොන වුණොත්ද? එල්ලපු ලක්ෂයයි ඒ වස්තු ගුරුත්ව කේන්ද්‍රය යාගන රේඛාව සිරස් වෙන්න. එල්ලු ලක්ෂයයි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය යාගන රේඛාව මොනවා වෙන්නද? සිරස් වෙන්න. එතකොට මෙතන එල්ලපු ලක්ෂය මෙතනනේ. මේකේ ගුරුත්ව කේන්ද්‍රය කොතන තියෙයිද? මෙතන 2m තියෙනවා. මෙතන mm තියෙනවා. හිතලා ගත්ත හැකි මේමුයි ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රය තීරණය අපි දන්නවා සමාන ස්කන්ධ එකක් තිබ්බොත් ඒ දෙන්නයි ගුරුත්ව කේන්ද්‍රය මෙතෙන්ට මැදටනේ. ඒතර මේ දෙන්නගේ බර මෙතන කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් මකලා මෙතනින් 2m දාන්න පුළුවන්.
එතන මේ 2mයි මේ 2mයි ගත්තොත් 2m 4m තියෙන ඒ දෙන්නගේ මැද්දනේ. එතන එනෝනේ හරියටම. එන වස්තු ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මෙතෙන්ට එනවා. mm 2m මෙතෙන්ට එනවා. ඒ 2m ගත්තොත් 4යි මේ මැද්දට එනවා. එහෙනම් අපි මෙහෙම නූලක් දාලා එල්ලුවොත් මේක පාත්තල යනවනේ. පාත්තල කියලා ගුරුත්ව කේන්ද්‍රයම පාලට එනවා. මම මේ රූපය ආයෙ කරකවලා අඳින්නේ නැහැ. එතකොට මෙන්න මේ රේඛාව තමයි සිරස වෙන්නේ. අපි ඒක උපකල්පනය කරමු දැන් මේක තමයි සිරස කියන්නේ. කොලේකම හරවලා ඔන්නම් ආයෙ පොත කරකවලා බලන්න. එතකොට මේක වහලේ කියලා හිතන්න. කොහොම එලා එතකොට හොඳ නූලේ හිටින්නේ. ඇත්තටම බර හිටින්නේ මෙහෙම. ඔය පැදිලා පල්ලයට යනවා. අහන්නේ මේ රේඛාවයි AB මෙන්න මේ කෝණය. ඉතින් මේකත් 2r මේකත් 2r. එහෙනම් කෙලිම නිකන් හිතුවත් පේනවා කෝණයේ අංශක 45ක් වෙනව නේද? කෝණයේ අංශක 45ක් වෙනවා. ඒක කෙලිම 45 කියලා ගත්තත් හරි. නැත්නම් tan θ කිව්වොත් 2r බෙදීම 2r. tan θ කියන්නේ 2r නම් 2r බෙදීම 2r නම් 2r 2 කැපුණාම tan θ කියන්නේ 1යි. t සමානයි tan ප්‍රතිලෝම 1යි කියලා ඉන්නේ උත්තරේ 3. අංශක 45 වෙන්නේ tan ප්‍රතිලෝම 1 වුණොත් නේ. ඒ නිසා ඒ මිතුවත් උත්තරේ 3 අපිට ගන්න පුළුවන්. හරි. එhmenan අපි 6 වෙනි ප්‍රශ්නෙට එමු. බර්නෝලි ප්‍රමේය සන්තතික සමීකරණය සම්බන්ධන ප්‍රශ්නයක්. මෙන්න මේම බල්බ් එකක් වගේ තියෙනවා. මෙතන උඩ බඳුන වගේ වම කොටසක් තියෙන එකට පිස්ටන් එකක් දාලා පිස්ටන් එකට තල්ලුවක් දෙනවලු F කියලා. ගාන ලේසි කරගන්න ඔයාලට මේ ද්‍රවස්ථිතික පීඩන HROG කියලා හිතන්න එපා කියලා කියනවා. ඇත්තටම හිතන්න ඕනේ. නමුත් ඒක හිතන්න එපා මේ ප්‍රශ්නේ නිර්මාණය කරද්දී හිතපු විදියට හිතන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ. මෙතනින් F බලයක් දෙනවා නම් A වර්ග ඵලයක් මත එතනින් ඇති කරන අමතර පීඩන F බෙදීමේනේ. ඒතර ඒ අමතර පීඩනයත් එක්ක HROG හිතන්න එපා. නැවතත් කියන්නේ මම සිදුරක් ගන්නම්. ඕම ගත්තොත් ඕම අනාකූල රේඛාවක් ගත්තොත් මේ තල්ලු කිරීම නිසා මෙතනින් වතුර පිට වෙනවා කියමුකෝ v වේගයෙන් බාහිර වායු ගෝලයට. ඒතර මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තොත් නැවතත් කියන්නේ උස හිතන්න එපා HROG ගන්න එපා. මෙතන ඉඳන් මෙතෙන්ට අනාකූල රේඛාව සලකලා බර්නෝලි දැම්මොත් අපිට පුළුවන් මෙහෙම කියලා ජලය පිටවන වේගය හොයන්න. බර්නෝලි සමීකරණය කියන්නේ කොහොමද? අසම්පීඩ්‍ය දුෂ්‍රාවී බල නොමැති තරලයක අනාකූල හා අනවරත තත්වයේදී තරලේ මොනවද? තරලේ ඒක පරිමාවක විභව ශක්තියයි ඒක පරිමාවක චාලක ශක්තියයි පීඩනයේ එකතුව නියතයක් කියලානේ. එhmenan අපි ගමු මෙහෙම ගන්න. එතකොට මම ගන්නම් මෙතන ඉඳන් එද්දී හරි උස හිතන්න එපා විභව ශක්තිය වෙනස ගන්න එපා මේ පීඩණයෙන් එන. එතකොට මෙතන එක පරිමාණක විභව ශක්තිය මම අමතක කරන විභව ශක්තිය නෑ. මෙතන චාලක ශක්තියක් නෑ. අර ද්‍රවස්ථිතික පීඩනය කියන උසෙන් එනවා අමතක කරන්න. විභව නෑ චාලක නෑ. මෙතන පීඩනය මොකක්ද දෙන්නේ? කොහොමත් උඩින් වායුගෝල පීඩනයත් එනවා. ඊට අමතරව තව මොකක්ද? F බලයක් දීලා තල්ලු කරලා එතරින් එන F බෙදීමේ පීඩනයත් එනවා. එහෙනම් මෙතන පීඩනය වෙන්නේ ෆයි ධන F බෙදීමේ සමානයි මෙතන આવොත් විභව ශක්තිය නෑ. මෙතන චාලක ශක්තිය භාගයේ රෝ v වර්ග කියලා දාන්නම්. එලෙට පැනගත්තට පස්සේ පීඩනය ෆයි. ඔන්න මේ ද්‍රවස්ථිතික පීඩන බලපෑම හිතන්න නැත්නම් හරි විභව ශක්තිය වෙනස කියන දාලා වෙන්නේත් නැහැ. ඒ කියන්නේ මෙතන අතර උසේ වෙනසක් තිබ්බොත් නේ ද්‍රවස්ථිතික පීඩන වෙනසක් එන්නේ. උසේ වෙනසක් තියෙනවා නමුත් ඒක සලකන්න එපා කියලාත් කියලා තියෙනවා. එහෙනම් 5 to 5 කැපුණාම අපිට එනවා F බෙදීමේ සමානයි භාගයයි රෝ v වර්ග කියලා. හරි. එතකොට v සමානයි 2යි F බෙදීම a රෝ වල වර්ගමූලය එන්නේ. සරකෝ 30ක් 2යි
F කියන්නේ 1/10 3යි. ඒ කියන්නේ කොච්චරද? පිස්ටනයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 2යිලු. දෙවරක් 10/4යි. රෝ කියන්නේ 1000යි. සුරුකොච්චිය දෙන්නේ. මෙතන 10/1ක් එනවා. මෙතන සුළු වුණා මේ 10/1 උඩට ආපුවම ඍණ 3යි ධන 1යි වල ඍණ 2ක් කරලා වර්ගමූලය ආපුවම කීයක් දෙන්නේ? 0.1ක් ms ඍණ 1 කියලා එනවා. ඒ කියන්නේ මේ සිදුරු වලින් උසේ වෙනස අමතක කරපුවාම හැම සිදුරෙම වතුර පිට වෙන්නේ v වේගෙන්. ලේසියට දීලා තියෙනවා. උඩින් තද කරද්දී වතුර විදිනවනේ. ඒ වතුර විදින වේගය තමයි v කියන්නේ. විහාගත දශමිකයි කියලා. දැන් අපෙන් අහන්නේ ඒක නෙමෙයි. මේ පිස්ටනයේට සෙන්ටිමීටරයක් යන කාලයනේ. ඒතර මේ පිස්ටනයේ සෙන්ටිමීටරයක් යන කාලය හොයන්න එයාට සමාන යුටි දාන්න එපා. මොකද මෙයාගේ වේගය දන්නේ නැහැ නේද? වතුර පිට වෙන්න මෙයාත් පහළ යනවනේ. ඒතර වතුර පිට වෙද්දී මෙයා පහළ යන වේගය හොයාගන්න ඕන නම් අපිට සිද්ධ වෙනව මොන සමීකරණයට යන්නද? වතුර පිට වෙද්දී ඒ පිටන වතුරත් එක්ක මේක පරිමාණ අඩු වෙලානේ මේ පිස්ටනේ පහළ යන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මොකක්ද? තරලය සඳහා සන්තතික සමීකරණ දාන්න. එහෙනම් මොකක්ද සන්තතික සමීකරණ කියන්නේ? a1 v1 = a2 v2. හරි. එහෙනම් සන්තතික සමීකරණ දැම්මොත් a1 v1 = a2 v2 කියලා. a1 කියන්නේ මෙතන වර්ගඵලයේ 2යි වර්ග සෙන්ටිමීටර්. මම වර්ග සෙන්ටිමීටර් දාන්නම්කෝ. වර්ග මිලිමීටර කරොත් 2 වරක් 10 වර්ගයයි. වර්ග මිලිමීටර දැම්මා. එයා පහළ යන වේගය u කියමු. මෙතන ඔන්න මම මෙයා වර්ග මිලිමීටර දැම්මේ. ඒතර එහා පැත්තේ a2 දාන්නේ වර්ග මිලිමීටර. බලන්න එක සිදුරක වර්ගඵලයේ වර්ග මිලිමීටර 1යිලු. ඒ වගේ සිදුරු 20ක් තියෙනවා. එක සිදුරක් වර්ග මිලිමීටර එක ගානේ සිදුරු 20ක් නම් මුළු වර්ගඵලය එකව 20ක් නේ. මෙතනින් පිටවන වේගය 0.1යි හොයාගත්තා. එන සුළු කරගත්ත u සමානයි කීය දෙන්නේ? 20 වරක් 0.1 කියන්නේ 2යි. දෙකට දෙක කැපුණාම 0.1යි ms ඍණ 1 කියලා එන්නේ. මෙයා පහළ යන්නේ 0.01යි ms ඍණ 1 කියන්නේ තප්පරයට සෙන්ටිමීටර 1කින්නේ. මේ වතුර විදින්නේ තප්පරයට සෙන්ටිමීටර 10 ගානේ. එහෙනම් මෙයා පහළ ඉන්නේ තප්පරයට සෙන්ටිමීටර 1 ගානේ. එහෙනම් අහන්නේ මොකක්ද? සෙන්ටිමීටරයක් පහළ යන්න ගත වෙන කාලය. අයි සමාන යුටි දාන දෙයක් නැහැ. පහළ යන්නේ තප්පරයට සෙන්ටිමීටර 1 නම් සෙන්ටිමීටරයක් යන ගත වෙන කාලය කොච්චරද? 1 තප්පරෙන් සෙන්ටිමීටරයක් යනවා. වේගය තප්පරයට සෙන්ටිමීටර 1 නම් සෙන්ටිමීටරයක් යන්නේ තප්පර 1යි. හරි. එහෙනම් 6ට උත්තරේ 1. එහෙනම් අපි 7 වෙනි ප්‍රශ්නෙට එමු. 7 වෙනි ප්‍රශ්න කියනවා ධ්වනි මානයක කම්මි දෙකම සරසමන අතර ඒවාට යොදා ඇති ආතතිය සමාන වේ. ධ්වනි මානයක් කියන එක අපි ප්‍රශ්නයක් කරනවා නම් ඇති තන්තුවක් කියලානේ ගන්නෙ. ආතතිය t කියමු. මෙයාගේ ආතතිය t කියමු. ඒතර දෙන්නගේ ආතතිය මුලින් සමානයිලු. ඒතර මේකේ මූලික ස්වරයෙන් කම්බිය කම්පණය වෙනවා. මේකේ මූලිකයෙන් කම්පණය වෙනවා. කම්පන සංඛ්‍යාත කීයද? 100ලුනේ. අපි මේ දිගේ L කිව්වොත් අපි v සමාන f ලැම්ඩා දැම්මොත් මොකක්ද දෙන්නේ? ඇති තන්තුවන් නිසා v කියන්නේ වර්ගමූල t බෙදීමෙන් මොකද t කියන්නේ? ආතතිය m කියන්නේ 1 2 ස්කන්ධය f වරක් ලැම්ඩාට දැම්මේ කීයද? 2යි L කිය. එන මොදරා ගන්න කියන දේ දැන්ට මෙයාගේ ආතතියක් t මෙයාගේ ආතතියක් t කම්බි වල 1 2 ස්කන්ධ සමානයි දිගත් සමානයි අනිවාර්යෙන් දෙන්නගේ සංඛ්‍යාතයත් සමානයි. හැබැයි මෙයාගේ ආතතිය t ම තියාගෙන මෙයාගේ ආතතිය t තිබ්බ එක 121කින් වැඩි කරාලු. 100ක් තිබ්බනම් 21කින් වැඩි කරා කියන්නේ 121යි නේ. ඒතර මෙතන ඕනනම් ඔයාලා t 100 දාලා මෙතන 121 දැම්මා. නැත්තම් මෙතන t දැම්මොත් මෙතන t වරක් t ට එකතු වෙනවා 121ක් t. හිතලා කිව්වොත් මොකද්ද? t ට 100න් 21ක් t එකතු වුණොත් 1.21යි t නේ. හරි. එතකොට ආතතිය වැඩි කරා කියන්නේ අනිවාර්යයෙන් මෙයාගේ සංඛ්‍යාත පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට මෙයා 100මයි මෙයාම 1.21යි t කරොත්
හරි t එකතු වෙනවා 121ක් t. ඒතර මෙතන 0.1යි t මේ t එකතු වුණාම 1.2යි t නේ. හරි. පැහැදිලිවම පේනවා මෙයාගේ t නම් මෙයාගේ ඊට වඩා වැඩි. ඒතකොට මෙයාට වඩා මෙයාගේ සංඛ්‍යාත වැඩි. මෙයාගේ 100යි. එතකොට අපි හිතමුකෝ මෙයාගේ 100 ධන x කියලා. එතකොට මෙයා 100 වෙද්දි මෙයා 100 ධන x වෙලා නම් වෙනස x නේ. එතන අහන්නේ නුගසම් සංඛ්‍යාත. අපි දන්නවා නුගසම් සංඛ්‍යාත කියන්නේ මේ දෙන්නම එකට නාද කරද්දී දෙන්නගේ සංඛ්‍යාතත් වෙනස. එහෙනම් මේ දෙක සුළු කරලා x ගන්න තියෙන්නේ. අර එයා 100 නම් මෙයා 100 ධන x කියමු. එතකොට මුල් කම්බියට දැම්මොත් t බෙදීම m සමානයි f කියන්නේ 100 වරක් 2l. දෙවෙනි එකට දැම්මොත් කීයද 1.21 t බෙදීම සිම්පල් m සමානයි 100 ධන x වරක් 2l 2. හරි. ඒතර මෙයාගේ t මෙයාගේ 1.21 t. එතකොට මෙයාට වඩා මෙයාගේ ආතතිය වැඩි වෙනකොට සංඛ්‍යාත වැඩි වෙනවා. ඔයාලට x තමයි හොයන්න ඕන. හරි. එහෙනම් බලන්න x හොයන්න. මේ දෙක බෙදුවොත් 2ට 2 කැපෙනවා. ඔය ඔක්කොම කැපෙනවා. එතකොට 1.21 වර්ගමූලය කීයද? බෙදුවොත් 1ට 1.1 සමානයි 121 වර්ගමූලය 11යිනේ. එන 1.21 වර්ගමූලය 1.1යි සමානයි 100 බෙදීම 100 ධන x. එන අරසරියොත් කීයද? 100 ධන x සමානයි 110යි. එන x කීයද? 10යි නේද? x සමානයි 10යි. එහෙනම් මෙයා හර්ට්ස් 100 නම් මෙයා හර්ට්ස් 110යි. ඒ කියන්නේ වෙනස 10යි. ඒ කියන්නේ නුගසුම් 10යි කියලා එන්නේ. නුගසුම් 10 කියන එක තියෙන උත්තරේ මොකක්ද? පස්වෙනි උත්තරේ. ඔන්න මම මේවා ලියන්න වෙලාව දෙන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිග අඩු කර ගන්න ඕන නිසා මම ප්‍රශ්නේ කරන බෝඩ් එකක් මකන එකවත් මම ගන්න ඒකත් ඔයාලට අයින් කරලා බලන්න සලස්වන්නේ. මොකද මේ වෙලාවේ ඔයාලගේ වෙලාව පුළුවන් තරම් ඉතුරු කර ගන්න ඕනේ. යම් අවශ්‍ය දෙයක් තියෙනවා නම් විතරක් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. හරි. එhmenan අපි 8 වෙනි ප්‍රශ්නෙට එමු. v නියත වේගයෙන් යන කෙනෙක් ඉන්නවලු. එයා t සමානයි බිඳුවේ මෙතන ඉඳලා ටික ටික ඉස්සරහට යනවා. වෙනත් කෙනෙක් ඔතනින්ම පටන් ගන්න t සමානයි බිඳුවේදී ආරම්භයේ නිශ්චලතාවෙන් එයා ඒ තෝරණේ යනවලු. හැම වෙලේම වේගය වැඩි කෙනා තමයි ඉස්සර වෙන්නේ. දැන් මෙතනදී උඩ කෙනා මුලින් කරා ඉස්සරලා යනවා. මෙයා මුලින් වේගෙ බිඳුව නිසා පව වෙනවා. හැබැයි මෙයා දිගටම බිඳුව නෙමෙයි වෙන්න වේගෙ වැඩි වෙනවනේ. යම් වෙලාවක අරකට වඩා වැඩි වෙනවනේ. ඔහොම වෙලා යම් තැනක් යද්දි දෙන්නම නැවත හම් වෙන තැනක් එනවා. ඒ දුර s නම් ඔය කාලේ තුර උඩ කෙනා ගිය දුර හොයන්නේ s සමානයි ut දාලා. ඔය කාලය තුල නියත වේගයෙන් යන කෙනා යන දුර s සමානයි vt කියලා ලියන්න පුළුවන්. යට කෙනා ගත්තොත් එයා නිශ්චලතාවයෙන් පටන් අරන් හැබැයි අල්ල ගන්නවා කියන්නේ අරව එයාත් අර දුරම යන්න එපා. එකතනින් පටන් ගත්තම යම් තැනකදී නැවත අල්ල ගන්නවා නම් ඒ කාලය තුල දෙන්නම ගිය දුර සමාන වෙන්න ඕන. එහෙනම් දෙවෙනි කෙනාට ගත්තොත් එයාට s සමානයි ut ධන භාගයයි at වර්ගය දාන්න වෙන්නේ. හැබැයි දෙන්න නැවත මුණ ගැහෙනවා කියන්නේ දෙදෙනාම ගමන් කරපු දුරවල් මොකද වෙන්නේ? සමානයි. එකතනින් පටන් ගත්තා නම් යම් තැනකදී නැවත හම් වෙනවා නම් එම කාලය තුල ගිය දුරවල් සමානනේ. එහෙනම් මේ සමාන කිරීමෙන් මොකද වෙන්නේ? භාගයයි at වර්ගය සමානයි vt කියලා එනවා. t එක කැපෙනවා. එහෙනම් ඊටු t එක කියන්නේ 2v බෙදීම a. t කියන්නේ 2v බෙදීම a. උත්තරේ තුන්වෙනි එක. මේසිනේ දෙක. හරි. එහෙනම් අපි 9 වෙනි ප්‍රශ්නට එමු. 9 වෙනි ප්‍රශ්නේ ප්‍රත්‍යක්ෂතාව සම්බන්ධ ප්‍රශ්නයක් අපි රිවිෂන් එකේ තීරපන්තිරවත් දැන් මේවා ඉවර කරලා තියෙන්නේ. බලමු. 96000ක භාරයක් ඔසවා සිටින්නේ
කිලෝග්‍රෑම් 96000ක භාරයක් ඔසවාගෙන සිටින්නේ දෙකේ සමචතුරස්‍රාකාර හරස්කඩක් ඇති උස සෙන්ටිමීටර් 50ක් වන වාහනේ කණු මගින් වාහනේ කණු ටික කිල්ලු ඔච්චර බරක් ඔසවාගෙන ඉන්නේ. එක කණුවකට ඔය මුළු බර වැටුනොත් කණුව ගොඩක් කෙටි වෙනවා. අපිට ඕනෑලු කණුවක විතතිය කීයද 1 මිලිමීටරකට සීමා කරන්න. එහෙනම් අඩුම ගානේ කණු කීයක්ද ඕන කියලා අහන්න. ඔයගලන්ට ලේසිම දේ තමයි හුක්නීමේ දාන්න කණු ගාන x වගේ දාන්න. එක කණුවක් දෙකේ කියන්නේ වර්ග සෙන්ටිමීටර 4යිනේ වර්ගඵලය. ඒ වගේ කණු x ගානක් දැම්මොත් 4යි x වර්ගඵලය වර්ග සෙන්ටිමීටර. එහෙනම් f බෙදීම a සමානයි y e බෙදීම l දාන්න. f කියලා වැටෙන්නේ කණු ඔක්කොගේ මේ උඩ තියෙන භාරයනේ කීයද 96000යි කිලෝග්‍රෑම් mg වෙනකොට තව 10ක් එනවා. වර්ගඵලය වෙන්නේ 4 වරක් 10 4යි එක කණුවක් කණු ගාන x මේ කණු ගානද සමානයි යම් මාපාංකය දෙවරක් 10 11යි කියලා කියනවා. විතතිය සීමා කරන්න ඕන මිලිමීටර් එකවරක් 10 3යි කණුවක දිග තියෙනවලු කීයද සෙන්ටිමීටර් 50ක් උස කණුලු. හරි ඔය වගේ කණු තියෙන්නේ. ඔය වගේ. හරි කණු ගොඩක් දාලා තියෙන්නේ ඒ කුඩින් බාරේ තියන්නේ. මේ කණුවක දිග තමයි සෙන්ටිමීටර් කීයද 50ක් කියලා කියන්නේ. කණු එකක් දෙකක් තුනක් නෙවෙයි කීයක්ද ඕනේ කියලා අහන්නේ. කණුවක ස්වභාවික දිග ගත්ත දශම පහ දාන්නම්. ඔහොම. ඒතර සුළු කරලා මම සුළු කරන්න අවශ්‍ය නැහැ. x ගන්න කීයද බලන්න x සමානයි උත්තරේ 6ක් කියලා එනවා. x සමානයි 6ක්. හරි. බලන්න එනව නේද? මේ 10 රින අතර උඩට ගියොත් 4 වෙනවා. 4යි 5යි 6යි 7යි 8යි 8ක් කැපෙනවා. ඊතර රින තුනත් එක මේකත් කැපෙනවා. ඔන්න කැපුණා. ඊතර x කියන එක එනවා 96 බෙදීම 4. කියන්නේ 24යි. හරි. 24 මෙතන 2 යට දෙනවා 12යි. අයි දශම පහෙන් ගන්නාම x සමානයි 6යි කියලා එනවා. හරි. 96 බෙදීම 4 තියෙනවා. මේ දෙකත් ආපුවම 96 බෙදීම 8 වෙනවා. අයි දශම පහ මේට ආපුවම 96 බෙදීම 8 වෙලා අයි දශම පහෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ 96 බෙදීම 16 කියලා උත්තරේ එන්නේ උත්තරේ දෙවෙනි එක. ඔන්න කණු ගණන x නම් කියලා පාන පටන් ගත්තා නම් ලේසියෙන් හදන්න පුළුවන්. එහෙනම් අපි 10 වෙනි ප්‍රශ්නට එමු. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තාප සන්නයනය සම්බන්ධ ප්‍රශ්නයක්. තාප සන්නයනය. මෙන්න මේ වගේ දණ්ඩක් නෙමෙයි දණ්ඩු දෙකක් ඇත්තනම තුල L කියමු දිග අපි උෂ්ණත්වන්තරයක් තියාගෙන තාපය ගලන සලස්සද්දී අපි දන්න මෙහෙන් T1 වැඩි උෂ්ණත්වය තියාගත්තොත් අර පැත්තට T2 අඩු උෂ්ණත්වයක් තියාගත්තොත් තාපය මේක ගලනවානේ. හරි. තාපය ගලා යනවා. ඒතර ශ්‍රේණිගතයි නම් මෙහෙන් ඇවිල්ලා ඔහොමම ගලාගෙන යද්දී මේකේ තාපය ගැලීමේ ශීඝ්‍රතාවම තමයි මේකෙත් තියෙන්නේ. හරි. එහෙනම් මේකේ තාපය ගැලීමේ ශීඝ්‍රතාව q dot නම් මේකේ තාපය ගැලීමේ ශීඝ්‍රතාවත් කීයද? q dotම තමයි. එතකොට බලන්න. එතකොට තාපය ගලද්දී මෙහෙනම් මෙහෙට දන්න ටික ටික උෂ්ණත්වය අඩු වෙනවනේ. උෂ්ණත්වය බැස්ම මෙහෙම මේ හැඩයක් තියෙන්නේ. ඔය වගේ හැඩයක් තියෙන්නේ. ඒකට අපිට පේනවා බැලුවටම මෙතෙන් වඩා මෙතන ටිකක් බෑවුම වැඩි කියලා. බෑවුම වැඩි වෙන්නේ ඒ කියන්නේ උෂ්ණත්ව අනුක්‍රමණය වැඩි කියලා. සාමාන්‍ය උෂ්ණත්ව අනුක්‍රමණය වැඩියෙන් එන්නේ අනිත්‍රාශ නියත නම් උෂ්ණත්ව අනුක්‍රමණය වැඩියෙන් එන්නේ ටිකක් අඩු නම්. තඹ වගේ එක තාපේ නිකම්ම ගලනවා. ලොකු උෂ්ණත්ව අනුක්‍රමණය ඕනේ නැහැ. තම දන්නේ එක පැත්තක් රත් කරලා තියෙද්දි අනිත් පැත්තෙන් අල්ලගෙන ඉන්නවත් බෑනේ. එක පැත්ත රස්නේ අනිත් පැත්ත සීතලයි තියෙන්නේ. එක පැත්ත රස්නේ අනිත් පැත්ත රත් වෙන කාට එනවා. තාප ඉක්මනට එනවා. ලොකු උෂ්ණත්ව අනුක්‍රමණය නැහැ. රබර් වගේ නම් එක පැත්තක් උඩටම රත් වුණත් අනිත් පැත්තට තාප එන්නේ ඉතා අඩුවෙන්. අනවරත අවස්ථාවනොත් ලොකු උෂ්ණත්ව අනුක්‍රමණයක් තියෙන්න පුළුවන්. දැක්ක ගමන්
මෙයාට වඩා K අඩුයි කියන එක තේරෙන්න ඕන. හරි. නිකමට අපි ගත්තොත් මෙතන උෂ්ණත්ව වෙනස 3ක් වගේ තියෙනවා මොනවාරි ඒකකයකින්. මෙතන ඒ වගේ 5ක් තියෙනව නේද? එහෙනම් පොඩ්ඩක් ඔලුව තියෙන කෙනෙකුට මේක 3ට 5 නම් අරක 5ට 3යි වගේ සිද්ධියක් ඔලුවට එන්නත් ඕනේ. එහෙම හිතුවත් උත්තරේ 2 කියලා එනවා. හරි. එහෙම නැත්නම් අපිට පුළුවන් ශ්‍රේණිගත සම්බන්ධයකදී දණු දෙකේ q සමාන කරන්න. අරයාගේ k1 a 3 බෙදීම l සමානයි මෙයයි k2 a 5 බෙදීම l. දණු ශ්‍රේණිගතයි නම් දණු දෙකේම තාපය ගැලීමේ ශීඝ්‍රතාව සමානයි. එහෙනම් ගත්තාම al කැපෙනවා. එහෙනම් k1 ට k2 කියන්නේ 5ට 3 කියලා ලබා ගන්න පුළුවන්. මෙතන අනුපාතය 3ට 5 එනවා නම් k අනුපාතයෙන් එක මාල්ල 5ට 3 විදියට. මේක බහුවර්ණයක් නිසා හිතලා හදන්න පුළුවන් විදියට ඔයාලා පොලිෂ් වෙන්න ඕනේ. පන්තියේදී තීරවලදී අපි කරපුවා වුණ මතක් කරගන්න. හරි උෂ්ණත්ව අනුක්‍රමණ හොයන්න. සංදි වල උෂ්ණත්ව ගන්න. දණු දෙකක් නෙමෙයි දණු කීයක් තිබ්බත් පොදු ආකාර අපි කතා කරලා තිනවා. ඒව මතක් කරගෙන ප්‍රශ්න වලට ඉතුරු ටික කරගෙන යන්න. එහෙනම් අපි 11 වෙනි ප්‍රශ්නෙට එමු. 11 වෙනි ප්‍රශ්නේ ඝන ගෝලයක් කේන්ද්‍රාරායන තලයක් ඔස්සේ කොටස් දෙකකට වෙන් කර ඔහොම තියෙනවා. මම උඩින් බැලුවාම පේන දේ මදින්නම්කෝ. ඔහොම තියෙනවලු. ඔය වගේ. ඔහොම තියෙද්දි තිරස් තලයක තියෙන්නේ අපි උඩින් බැලුවට මේ අවට X ලෙස පෙන්නලා පැත්තට ඔහොම හුලඟක් කමාන යනවා. ඔයාලට ප්ලේන් එකේ තටුව මතක නම් ඒ වගේනේ මෙහෙම තියෙන්නේ. එක පැත්තක් වක්ක කරලා තියෙනවා නම් ඔහොම සුළං ප්‍රවාහයක් යද්දී අනිවාර්යෙන් මේ වක්‍රතාව පැත්තේ අනාකූල රේඛා ලං වෙනවා. අර ප්ලේන් එකක් යද්දී උඩ පැත්තේ තටුවට උඩින් අනාකූල රේඛා ලං වෙලා වාතයේ සුළඟේ වේගය වැඩි වෙලා පීඩනය අඩු වෙනවා කියවා වගේ. මෙතනත් මේ දෙපැත්තේ හිතුවොත් මේ පැත්ත තමයි අනාකූල රේඛා ලං වෙන්නේ. එතකොට වාතයේ චාලක ශක්තිය වැඩි වෙලා පීඩනය මොකද වෙන්නේ අඩු වෙනවා. හැම විටම මතක තියාගන්න බර්නූලි තියරි ඉස්සර මතක් කරගන්න බර්නූලි තියරි. එතකොට අනාකූල රේඛා ලං වෙන පැත්තේ තමයි හැම විටම පීඩනය අඩු වෙන්නේ. ඈත තියෙනවට වඩා. එතකොට මේ පීඩනය අඩු පැත්ත මේ ඊට වඩා වැඩි. ඒතර මෙයා මත බලයක් එන්නේ මේ පැත්තට. මෙතනදී මේ අනාකූල රේඛා ඈත ඊට වඩා මේ ළඟයි නම් බලයක් එන්නේ පල්ලයට. එහෙනම් මේ බලය උකලේ හේතුවෙන් මොකද වෙන්නේ මේක මේ පැත්තට කැරකෙන ආකාරයේ ගූර්ණයක් ඇති වෙනවා. ඒ නිසා උඩින් බැලුවොත් දක්ෂිණාවර්තව තමයි ගූර්ණයක් නැත්නම් ව්‍යාවර්තයක් ඇති වෙන්නේ. උත්තරේ තුන්වෙනි එක. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඕන ලියා ගන්න මොකක්ද සෑම විටම අනාකූල රේඛා ලං වෙන පැත්තේ පීඩනය සාපේක්ෂව අඩු වේ. අනාකූල රේඛා ලං වෙන පැත්තේ තමයි පීඩනය අඩු වෙන්නේ අනිත් පැත්තට වඩා. හරි ප්ලේන් එකේ යද්දී නම් මතකනේ තටුවට උඩින් තමයි අනාකූල රේඛා ලං වෙන්නේ. මේ පැත්ත තමයි පීඩනය අඩු වෙන්නේ. ගොඩාක් තැන්වලදී අපිට ඕක ඕන වෙනවා. හරි ඔය පාස් පෙපර්ස් වල මතක් කළොත් අර කෝමි ගුලක් මතකද කවුරුද කාවා. ඔය වගේ ඕන තැනක යෙදීම මොකක් හරි වෙන්න පුළුවන්. නමුත් අර අනාකූල රේඛා ඈත් වීමයි ලං වීමයි ගත්තොත් ඈත පැත්තට වඩා ළඟ පැත්තේ වාතයේ වේගය වැඩි, චාලක ශක්තිය වැඩි. හැබැයි මුළු ශක්තිය නියත වෙන්න නම් චාලක ශක්තිය වැඩි තැන පීඩනය අඩු වෙන්න ඕන. 11ට 3. එහෙනම් අපි 12 වෙනි ප්‍රශ්නෙට එමු. 12 වෙනි ප්‍රශ්නේ කියනවා X කිරණ නලයක් තුල විශාලත්වයේ වී වූ අධිවෝල්ටතාවක් භාවිතා කරාලු. මේ වගේ X කිරණ නලයක් ගත්තොත් බලන්න මෙතන සූත්‍රිකාව තියෙනවා. මෙතන අධිවෝල්ටතාව සැපෙම තියෙනවා. මෙතන ඉලක්කයක් තියෙනවනේ. ඔහොමනේ තියෙන්නේ. මෙතනින් ඉලෙක්ට්‍රෝන ගැලවිලා මෙතන සූත්‍රිකාවෙන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා ඒවා මේ V විභවාන්තරය හරහා ත්වරණය වෙලා එනව නේද? එතකොට මේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය E නම් V විභවාන්තරයක් කරා යද්දී අර H සමානයි QV අණුව. කොච්චර ශක්තිය ලැබෙනවද? H සමානයි QV අණුව දැන් ආරෝපණය E විභවාන්තරේ V. ඒතර H සමානයි EV කියලා ශක්තියක් ලැබෙනවා. හරි. ඒ ශක්තියෙන් සම් ප්‍රමාණයක් තාපය වෙනවා. ඊටු ටිකනේ X කිරණ බවට පත් වෙන්නේ.
ඔන්න X කිරණ අල්ලගෙන මම හිතනවා ඔයාලට මතකයි කියලා. හරි. ඒක තවම තීරයයට අපි තව විකිරණය කරලා නැහැ ඔන්න ෆස්ට් අයයට. හරි. ඉතින් ඒ හින්දා විකිරණයේ ප්‍රශ්නේ වගේ දෙයක් තාම තේරෙන්නේ නැහැ. මම නම් මේ ප්‍රශ්නේ අතහැරලා කරපුවම ඒවා බලමු. හරි. එhmenan H සමානයි QV අනුව EV ශක්තියක් ලැබෙනවා. ඒකෙන් 100x තාපේ බවට හැරෙනවලු. ඊටු ටික කියන්නේ C න් C/x නේ. ඒ ශක්තිය තමයි E සමාන HF අනුව ෆෝටෝනයක් බවට පත් වෙන්නේ. ෆෝටෝනේ ශක්තිය හැදෙනකොට E සමාන HF කියලා මෙතන F නෙමෙයි ලැම්ඩා අහන්නේ. ඒතර E බවට පත් වෙන්නේ මෙන්න මේ ශක්තිය. එහෙනම් මේක E කියලා දාලා ගන්න මේක තමයි ශක්තිය. E සමානයි H C බෙදීම ලැම්ඩා. එහෙනම් ලැම්ඩා සමානයි CI HC බෙදීම EV වරක් C/x. හරි. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ අපිට ගන්න පුළුවන් දෙවෙනි උත්තරේ. එතන පොඩ්ඩක් ලියන්න. ඉලෙක්ට්‍රෝනය V විභවාන්තරය හරහා ත්වරණය වීමේදී ඉලෙක්ට්‍රෝනය V විභවාන්තරයක් හරහා ත්වරණය වීමේදී EV ශක්තිය නිදහස් වුවද EV ශක්තිය නිදහස් වුවද එයින් C/x තාපේ බවට හැරේ නම් C/x තාපේ බවට හැරේ නම් ඉතිරි කොටස E සමාන HC බෙදීම ලැම්ඩා අනුව E සමාන HC බෙදීම ලැම්ඩා අනුව E සමාන HC බෙදීම ලැම්ඩා අනුව ශක්ති ෆෝටෝනයක් බවට පත් වේ. ශක්ති ෆෝටෝනයක් බවට පත් වේ. එනම් උත්තරේ 2 වෙනි ප්‍රශ්නට. අපි 13 එකට යමු. 13 වෙනි ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක්. මෙන්න මේව සමපාත්‍ර කෝණයක් තියනවලු. පැත්තක දිගේල්. එතකොට මේ තුනේ ශීර්ෂ තුනේ තුන් දෙනෙක් ඉන්නවා. ඒතර මෙයා අරය දිහා බලගෙන දුවනවලු මේ පැත්තට v වේගී. එයා අරය දිහා බලාගෙන මේ පැත්තට දුවනවලු. මෙයා මේ පැත්තට බලන මෙහෙට දුවනවලු. හැබැයි මෙයා දිගට මේ පැත්තට දුවන්නේ නැහැ. එයා අරය දිහා බලාගෙන දුවන්නේ. දැන් තව ටිකකින් මෙයා මෙහෙට එනවා කියලා හිතන්නකෝ. එතකොට මෙයා දුවන පැත්ත ටික ටික හැරෙනවා. මෙයා අරය දිහා බලාගෙන දුවන නිසා එයා මෙහෙට යද්දි මෙයාත් ටික ටික හැරෙනවා. මෙයා අරය දිහා බලන් දුවන නිසා එයා ටික ටික හැරිලා ඕම ගිහිල්ලා මෙහෙන් ඇවිල්ලා ඔයෙන් එලා කොහමද යම්තරක හම්බෙයි තුන් දෙනා. තුන් දෙනා කෙනෙක් හම්බෙලා බදාගන්නේ මේ හරියට ඇවිල්ලා නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔහොම යනකොට අපිට ඒවට සමීකරණ දාන්න අමාරුයි. දුරක් හොයන්නත් බෑනේ. ඒ නිසා දෙතුන් දිනක් දුවන ගණන් හැම විටම අපි කරන්නේ කොහමද? සාපේක්ෂ චලිතයෙන්. ඒතර සරලව තේරුම් ගන්න මෙයා යරය ගත්තොත් මම මෙයා A කියන්න මෙයා B කියන්නම්. දැන් A දුවනවා B දුවනවා C දුවනවානේ. තුන් දෙනා වෙන වෙනම සමීකරණ දාන්න බැරි නිසා අපි A නවත්තමු. කොහොමද A නවත්තන්නේ? A නවත්තන්න ඕන නම් Aට තියෙන ප්‍රවේගයට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රවේගයක් එයාටත් දෙන්න ඕනේ මෙයාටත් දෙන්න ඕනේ. එහෙම දුන්නොත් A නවත්තන්න මේ පැත්තට V දුන්නාම මේ පැත්තට දෙන්න ඕනේ V මේ කෝණය 60යි. එතකොට අපිට මෙයා ගැන හිතන්න ඕනේ නැහැ දැන්. එතකොට A නවත්තලා කියලා හිතන්න B මේ පැත්තට ගිහලා අරය වල්ල ගන්නවා කියලා හිතන්න. දැන් අරය දුවන්නේ නැහැ කියලා හිතනවා නම් එයා එතනමනේ. මෙයා දුවන්නේ නැත්තම් එයා එතනමයි. මෙයා මේව දුවලා අල්ල ගන්නවා කියලා හිතන්න. එතකොට මෙයාට මේ පැත්තට තියෙනවා V තියෙනවා. මේ V කින් අරය නවත්තන්න දීපු V නිසා තව කොස්සලකුත් වෙනවනේ. එහෙනම් Bට මේ පැත්තට දැම්මොත් S සමාන UT කියලා එයාට අරය අල්ල ගන්න යන තියෙන දුර L. එයානේ වේගය කියලා ගන්න වෙන්නේ මේ පැත්තට V ධන V cos 60. එයා දුවන වේගයයි
අරයා නවත්තන්න තව ආපුවම එතනින් එන සනතිකයයි. වරක් t ඒ සමානයි v ධන v cos එක කියන්නේ භාගයයි. ඒතර දෙකෙන් 3v කියලා එන්නේ t. එහෙනම් t සමානයි 2l බෙදීම 3v කියලා උත්තරේ එන්නේ. 2l බෙදීම 3v නේ මෙතනම u තියෙන ප්‍රශ්නේ අවුලක් නැහැ උත්තරේ 3. එතන ලියන්න මෙහෙම ලියන්න කිහිප දෙනෙක් චලිත වන අවස්ථාවලදී එක් එක් පුද්ගලයා සඳහා වෙන වෙනම සමීකරණ යෙදීමට වඩා සාපේක්ෂ චලිතයේ සැලකීම පහසුය. ඒ කියන්නේ කෙනෙක් නවත්තලා යාට සාපේක්ෂව අනිත් ඒවාට දාන්න. ඒක තමයි ලේසි වෙන්නේ. එහෙනම් 13ට 3 අපි 14 ප්‍රශ්නෙට එමු. 14 ප්‍රශ්නේ ආරෝපණයේ කියුහා ස්කන්ධයේ මෝ අංශුවක් වී විභවාන්තරයක් කරා තෝරණය වූයේ නම් ඩී බ්‍රෝග්ලි තරංගායාම යහන්න. පදාර්ථය විකිරණයද අපි ඉගෙන ගන්නවා ඕනම අංශුවකට තරංග ගුණ තියෙනවා චලනය වෙන ඕන අංශුවකට තරංග ගුණ තියෙනවා වගේම ඕනම තරංගයකට අංශමය ගුණ තියෙනවා කියන එක. එතකොට චලනය වෙන ඕන අංශුවකට තරංග ගුණ තියෙනවා කියලා පෙනෙන තැන තමයි මෙන්න මේ ඩී බ්‍රෝග්ලි කතාව එන්නේ. හරි. m ස්කන්ධයක් තියෙන කෙනෙක් v වේගයෙන් යනවා නම් එයා ගම්මිතාව m වීනේ. તો මෙන්න මෙයාට අදාළ වෙන තරංගේ තරංගායම ලියන්න පුළුවන් ෆ්ලාන්ක් නියතයේ බෙදලා ගම්මිතාවෙන්. ඔක තමයි මේ සමීකරණයෙන් කියවෙන්නේ. එතකොට මෙතන කියන්නේ q ආරෝපණයක් v විභවාන්තරයක් කරා තෝරණය වුණා. q ආරෝපණයක් v විභවාන්තරයක් කරා තෝරණය වුණොත් x සමානයි q අනුව ශක්තිය ලැබෙනවනේ. ඒ ශක්තිය තමයි චාලක බවට පත්වන වේගයක් හම්බෙන්නේ. හරි. මෙතන මම වේගය u දාන්නම් මොකද මෙතන විභවාන්තරත්වය තියෙන නිසා. එතකොට qv කියන ශක්තිය තමයි භාගයයි mu වර්ගය බවට පත් වෙන්නේ. එතන වේගය හොයාගන්න. 2යි qv බෙදීමෙන් වර්ගමූල. අන්නේ වේගය තමයි මෙයාට තියෙන්නේ. එහෙනම් අහන්නේ ලැම්ඩා. එහෙනම් ඔන්න තීරක අමතක නැහැ ඉස්සලම ලියන්න. q ආරෝපණයේ v විභවාන්තරයක් කරා යාමේදී q ආරෝපණයේ v විභවාන්තරයක් කරා යාමේදී නිදහස් වන ශක්තිය චාලක ශක්තිය බවට පත් වේ. එමගින් ආරෝපණයට වේගයක් ලැබේ. මෙන්න වේගය. ඊට පස්සේ දාන්න මේක. එන්නේ කීයද h බෙදීම mu. ඊට දැම්මොත් මේක 2යි qv බෙදීම m වල කොහොම කියලා සමාන h බෙදීම කීයද? මේ මෙතනට එනවා. ඔමෙනව නේද? මේ මෙතනට ආවම මේ වර්ගයාවට එකෙන් එකක් කැපෙනවනේ. ඒ නිසා h බෙදීම වර්ගමූල 2යි qv m කියලා එන උත්තරේ පළවෙනි එක. හරි. 14ට උත්තරේ පළවෙනි එක එන්නේ. එහෙනම් 15 වෙනි ප්‍රශ්නෙට එමු. 16 වෙනි ප්‍රශ්නේ කියනවා 1 2 3 4 5 ලෙස දක්වා ඇත්තේ චලනය වන මෝටර් රථයක නලාවෙන් පිටවන අනුයාත ධ්වනි තරංග පෙරමුණු 5ක පිහිටුම්ලු. එතකොට බලන්න මුලින්ම නිකුත් වෙච්ච එක 1 කියලා තියෙනවා. ඊළඟ නිකුත් වෙච්ච එක 2 කියලා තියෙනවා. ඊළඟ නිකුත් වෙච්ච එක 3 කියලා තියෙනවා. ඊළඟ 4 කියලා තියෙනවා. ඊළඟ 5 කියලා තියෙනවා. හැබැයි බලන්න ටික ප්‍රභාවය අර පැත්තට යන බව පෙවුනා වගේම මේ දුරට වඩා මේ දුර අඩුයිනේ. ඒ දුරට වඩා මේ දුර අඩුයි ඊට වඩා මේක අඩුයි. බලන්න ප්‍රභාවය අර පැත්තට යන බව පේනවා. ප්‍රභාවය නියත වේගෙන් ගියා නම්
දැන් කොහොමත් ප්‍රභවය මේ පැත්තට යද්දි අර පැත්තේ ලැම්ඩා දිගයි මේ පැත්තේ ලැම්ඩා කෙටි. මොන ඩොප්ලාචරේ මතක් කරගන්න. අර පැත්තේ ලැම්ඩා දිගයි මේ පැත්තේ ලැම්ඩා කෙටි කියන්නේ ප්‍රභවය මෙහෙට එනවා. ඒතර මේ පැත්තේ ඉන්න කෙනෙකුට ප්‍රභවය ළඟට එනවා පේනවා කියන්නේ සංඛ්‍යාත වැඩි වෙලා එනවා. අර පැත්තේ කෙනාට අඩු වෙලා එනවා. දැන් මෙතනදී මේ ප්‍රශ්නේදී ඊට අමතරව තියෙන්නේ මේකට එද්දී එන්න ලැම්ඩා තවත් අඩු වෙලානේ. ලැම්ඩා තව එන්න අඩු වෙනවා කියන්නේ ප්‍රභාව එනවා තමයි එන්න වේගය වැඩි වෙවි. වේගය වැඩි වෙන්න තමයි ලැම්ඩා ටික ටික තව අඩු වෙන්නේ. අර පැත්තට වඩා ලැම්ඩා මේ අඩුයි තමයි. නමුත් මම කියන්නේ අඩු වෙන ප්‍රමාණය මේ ඒ අඩු වෙනවා තවත් එන්නත් අඩු වෙනවානේ. ඒ කියන්නේ ප්‍රභාව එන්නේ තෝරණයෙන් මේ පැත්තට කියන එක. වේගය වැඩි වෙවි එන්නේ. එතකොට මේ පැත්තේ ඉන්න කෙනෙකුට ඇහෙන්නේ V බෙදීම V ඍණ US බෙදීම F කියලා. ඒතර එන්නේ US වැඩි වෙනවා නම් හරය තව කුඩා වෙනවා. එතකොට මේ ඇහෙන වැඩියෙන් ඇහෙන එකත් තව වැඩි වෙනවා. හරි. US වැඩි වෙන්න හරය තව කුඩා වෙනවා. US වැඩි වෙන්න මේ හරය කුඩා වෙනවා. හරය කුඩා වෙන්න වැඩි වෙලා ඇහෙන එකත් තව වැඩි වෙනවා. අර පැත්ත ගත්තොත් මොකද වෙන්නේ? මේ පැත්ත කෙනාට ගත්තොත් මොකද වෙන්නේ? බලන්න. ඔන්න මම ඉස්සෙල්ලා y ගැන කිව්වේ. ඒතර a හරි c හරි b වලින් කියන්නේ මේ පැත්තේ ඉන්න කෙනා. මේ පැත්තේ ඉන්න කෙනාට එන සංඛ්‍යාත ලියන්නේ ඔහමනේ. එන්න US වැඩි වෙනවා කියන්නේ ඒතර හරය ලොකු වෙනවා නේද? මේ එකතුවක්නේ. හරය ලොකු වෙනවා කියන්නේ මේක ටික අඩු වෙනවා. හරි. අඩු වෙලා තමයි එන්නේ. තව එන්න අඩු වෙනවා. මෙයාට වැඩි වෙලා තමයි එන්නේ. ඒ වැඩි වෙන එකත් එන්න වැඩි වෙනවා. ඒ නිසා ඒත් හරි බීත් හරි සීත් හරි කියලා යන්නේ. එහෙනම් 15ට උත්තරේ 5. අපි 16 ප්‍රශ්නෙට යමු. 16 බලන්න. A මාධ්‍ය වර්තනාංකය 5 බෙදීම 4යිලු. A මාධ්‍යයට සාපේක්ෂව B මාධ්‍ය වර්තනාංකයට සාපේක්ෂව කීයද? 6 බෙදීම 5යි. B මාධ්‍යයට සාපේක්ෂව C ගේ වර්තනාංකය B ට සාපේක්ෂව කීයද? 7 බෙදීම 6යි. ඊට පස්සේ C ට සාපේක්ෂව D ගේ වර්තනාංකය 8 බෙදීම 7යි. අන්තිමට D ගැන අහනවා. එක මාධ්‍යයට සාපේක්ෂව අනිත් කෙනාගේ වර්තනාංක කොහොම ලියයි කියන්නේ? දැන් නිකමට මේ ටික ගුණ කරගෙන යන්නකො. NA වැඩි කිරීම NB බෙදීම NA වැඩි කිරීම NC බෙදීම NB වැඩි කිරීම ND බෙදීම NC සමානයි කීයද? 5 බෙදීම 4 6 බෙදීම 5 7 බෙදීම 6 8 බෙදීම 7 4ට 7 කැපෙනවා 6ට 6 කැපෙනවා 5ට 5 කැපෙනවා 4ට 8 කැපෙනවා 2ක් එනවා. මේකට මේක කැපුණාම ND සමානයි 2ක් කියලා එනවා. ඔන්න සාපේක්ෂව වර්තනාංක දීගෙන ගිහිල්ලා ඒ දිර තියෙන දත්ත අණුව අපි සුළු කරලා සරලව ගන්න පුළුවන් D ගේ වර්තනාංක 2යි කියලා. මොකද වර්තනාංක කියන්නේ? වර්තනාංක කියන්නේ රික්තයේදී ආලෝකයේ වේගය මාධ්‍යයේදී ආලෝකයේ වේගයෙන් බෙදුවම එන අගේ. ඉතින් එතකොට මාධ්‍යයේදී ආලෝකයේ වේගය ගන්නේ C රික්තයේදී ආලෝකයේ වේගය n ගෙන් බෙදලානේ. අපි ගන්නේ D මාධ්‍ය ගැන. එතකොට රික්තයේ ආලෝකයේ වේගය 3/18යි. D වල වර්තනාංක 2යි නම් 3/18 2කින් බෙදුවම තමයි ඔය මාධ්‍ය තුල ආලෝක වේගය එන්නේ. C මාධ්‍ය කියන්නේ මාධ්‍ය තුල ආලෝක වේගය කියන එක. ඒක C මාධ්‍ය නෙමෙයි. හරි. රික්තයේදී ආලෝක වේගය 2කින් බෙදුවම එනවා. ඒ සලකන මාධ්‍ය තුලදී ආලෝක වේගය කීයද? 3/18ට බෙදීම 2 කියන්නේ 1/5යි 18යි කියලායි එන්නේ. තුන්වෙනි එක. හරි. එhmenan ඔන්න මේ වීඩියෝ එකෙන් අපි මෙච්චරයි සාකච්ඡා කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මේකේ පිටුරු ප්‍රශ්නික